වස්සාන ධර්ම දේශනා යම් කිසි කෙනෙක් අල්පශ්‍රුතන අල්පශ්‍රුත කියලා කියන්නේ අසූ පිරූ තැන් බහුශ්‍රුත භාවයක් නොමැති කෙනෙක් නම් උගත්කමත් බුද්ධිමත්කමත් එකට එකතු වෙච්ච ස්වභාවය තමයි බහුශ්‍රුතකම කියන්නේ. එතකොට අපස්සුතෝ කියලා කියන්නේ සමාජයක මෙන්න මේ අපස්සුත බව වැඩි වෙනකොට අන්න ඒ තුලින් වෙන්නේ මොකක්ද? සම්බුද්ධ ශාසනය පරිහානියටපත් වෙන එක. අපස්සුතායම් පුරිසෝ බලිවද්දෝව ජීරති මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති. අද ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන එක. අපස්සුතායම් පුරිසෝ අල්පශ්‍රුතයි. උගත්කමකුත් නැහැ, බුද්ධිමත්කමකුත් නැහැ. කල යුත්ත කුමක්ද නොකල යුත්ත මොකක්ද කියලා වටහා ගැනීමේ හැකියාවක් ඇත්තෙම නැහැ. හැබැයි බලිවද්දෝව ජීරති ගොනෙක් වැඩෙනවා වගේ හැදෙනවා වගේ ශරීරය හදා ගන්නවා, ශරීරය හැදෙනවා. මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්ස නවඩ්ඩති. මස් ටික වැඩුණට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. බලන්න පින්වත්නි, ඇඟ හදාගත්ත ඇඟ හොඳට තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා, මොලේ හදාගෙන නැහැ. අපට ඕන තරම් සමාජයේ ඒ වගේ තොරතුරු දකින්න ලැබෙනවා. අල්පශ්‍රුතයි. ඒ කෙනා තුල බෞද්ධකමක් පිහිටන්නේ නැහැ. ඔබ තුල බෞද්ධකම ඇති වෙන්න නම්, ඇති වෙලා තිබෙන බෞද්ධකම රැකගෙන යන්න නම් ඒකට තියෙන්න ඕන බහුශ්‍රුතකම. ඒ නිසා බහුශ්‍රුතේ බවට පරිවර්තනය වෙන්න උනන්දු වෙන්න ඕන. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අම්බලන්ගොඩ කැපූ ඇල නොම්බර 10 නිවසේ පදිංචි E.H. රොසලිනෝනා උපාසිකා මාතාවගේ පින්වත් දූදරු පිරිස. එම පින්වත් පිරිසගේ අරමුණ වන්නේ අම්බලන්ගොඩ කැපූ ඇල නොම්බර 10 නිවසේ පදිංචි E.H. රොසලිනෝනා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය හා සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමේ පින්කමක් සිදු කර ගැනීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ කොයි කාගේත් සිත් දහමින් පෝෂණය කිරීමේ අරමුණින් විකාශනය කරන දායකත්ව ධර්මදේශනා මාලාවේ අද දවසට નિયમિત ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ බැතිබර දායකත්වය අරගෙන අම්බලන්ගොඩ කැපූ ඇල නොම්බර 10 නිවසේ පදිංචි E.H. රොස්ලින් නෝනා උපාසිකා මාතාව ඇතුළු කොට ඇති දූ දරුවන් ඥාති හිතයිශීන් එකට එකතු වෙලා එතුමිය ඇතුළු කොට ඇති
මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටම සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීමට ලැබේවා කියන උතුම් පරමාර්ථය ඇතුවයි මේ පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තව කෙනෙකුට අහන්නට ඉඩකඩ සලසා දෙනවා නම් ඒ පින්කම බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළ පින්කමක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ප්‍රාතිහාර්ය 3ක් තියෙනවා. 이르දි ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය. 이르දි ප්‍රාතිහාරය කියලා කියන්නේ යම් කිසි මට්ටමකට හිත දියුණු කරගත් ඇත්තන්ට විවිධ ප්‍රාතිහාරයන් සිද්ධ කරන්න පුළුවන්. සමහරක් විට ගඟෙන් ගොඩින් වගේ ඇවිදගෙන යනවා. අහසේ ඇවිදගෙන යනවා. මෙන්න මේ විදියට විවිධ 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන් උදවිය බුදුහාමුදුරුවෝ පහළ වෙන්නත් ඉස්සෙල්ලා ඉඳලා සමාජයේ ඉඳලා තියෙනවා. යම් කිසි කෙනෙක් අන්න ඒ විදියට සාමාන්‍යයෙන් මිනිස්සෙකුට කරන්න බැරි 이르දීන් පෙන්නලා මිනිස්සු පහදවා ගැනීම එදා ඉඳලා සමාජයේ තිබිලා තියෙනවා. අන්න ඒවට කියනවා 이르දි ප්‍රාතිහාර කියලා. ඊළඟට ආදේශනා ප්‍රාතිහාරය. ආදේශනා ප්‍රාතිහාරය කියලා කියන්නේ කෙනෙකුගේ හිතක් බලලා ඒ කෙනාගේ හිත තුල තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව. සමහර බුද්ධිමතුන් ඉඳලා තියෙනවා, හිත දියුණු කරගත් ඇත්තෝ ඉඳලා තියෙනවා. කෙනෙකුගේ හිතක් බලලා ඒ කෙනාගේ අදහස්, සිතිවිලි ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබිච්ච අය. අන්න ඒ විදියට තමන් ළඟට එන අයගේ හිත බලලා කතා කරන්න පුළුවන් ප්‍රාතිහාරයට කියනවා ආදේශනා ප්‍රාතිහාරය කියලා. ඊළඟට අනුශාසනා ප්‍රාතිහාරය කියලා කියන්නේ මේ උතුම් ධර්මය යා යුතු මග නොයා යුතු මග කුමක්ද කියන එක ලෝකයාට පැහැදිලි කරලා දීමේ ප්‍රාතිහාරය. මේ නිරතුරුවම ධර්ම දේශනා ඔස්සේ සිද්ධ කරන්නේ ඒ අනුශාසනා ප්‍රාතිහාරය. බුදුරජාණන් වහන්සේට ඔය ප්‍රාතිහාරය 3ම දක්වන්න පුළුවන්කම තිබුණා. 이르දි ප්‍රාතිහාර, ආදේශනා ප්‍රාතිහාර, අනුශාසනා ප්‍රාතිහාරය කියන ප්‍රාතිහාර 3ම බුදුරජාණන් වහන්සේට සිදු කිරීමේ හැකියාව තිබුණා. ඒ විතරක් නෙවෙයි ශ්‍රාවක මහා සංඝරත්නය අතරේ කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලාට ඒ හැකියාව තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ නිතර මතක් කළ කාරණාවක් තමයි යම් කිසි පුද්ගලයෙක් භික්ෂුවක් වේවා ගිහියෙක් වේවා 이르දි ප්‍රාතිහාර්ය පෙන්නලා මිනිස්සු පහදවා ගන්නවා නම් ආදේශනා ප්‍රාතිහාර්යයන් සිද්ධ කරලා මිනිස්සු පහදව ගන්නවා නම් තමා යටතට විවිධ ප්‍රාතිහාර්යයන් සිද්ධ කරලා පිරිස එකට එකතු කර ගන්නවා නම් ගඟෙන් ගොඩින් වගේ යනවා අන් අයට දකින්න සලස්වලා ඒ දකින්නකොට අන් අය මේ මහා බුද්ධිමතෙක් මේ මහා ප්‍රඥෙක් කියලා හිතලා ඒ කෙනා සරණ යන්න ඕන කියලා හිතලා ඒ කෙනාගේ අනුගාමිකේ බවට පත් වෙනවා නම් පත් කර ගන්නවා නම් ඒ වගේම ආදේශනා ප්‍රාතිහාර්ය පාලා මෙන්න මේ උත්තමයා අපේ හිතේ තිබිච්ච දේ ප්‍රකාශ කළා ඒ උත්තමයා සරණ යන්න ඕන එයාගේ අනුගාමිකෙක් වෙන්න ඕන කියලා කවුරු හරි යනවා නම් යම් කිසි කෙනෙක් අන්න ඒ 이르දි ප්‍රාතිහාර්ය පාලා ආදේශනා ප්‍රාතිහාර්ය පාලා මිනිස්සු පහදවා ගන්නවා නම් ඒක හරියට බුදුහාමුදුරුවෝ සඳහන් කළා කාන්තාවක් මුදලට නිරුවත පෙන්වනවා හා සමානයි කියලා. මිනිස්සු පහදව ගන්න 이르දි ප්‍රාතිහාර්ය පෙන්නන එක
ආදේශනා ප්‍රාතිහාර්ය සිද්ධ කරන එක බුදුහාමුදුරුව අනුමත කළේ නැහැ. ප්‍රතික්ෂේප කළා. හැබැයි මේ ධර්ම දානමය පින්කම කෙනෙකුගේ ජීවිතයක් අර්ථ සම්පන්න කරන්න මේ ධර්මයෙන් අවවාද අනුශාසනා සිද්ධ කරනවා නම් ඒ අනුශාසනා ප්‍රාතිහාර්යමයි බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළේ. භික්ෂූන් වහන්සේලාට බුදුහාමුදුරු අනුදැන වදාළෙත් මෙන්න මේ ධර්මය දායාද කරන්න. ගිහිනමුප කරුන්තානං නිච්ච මාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේ සම්පච්චුපකාරකං. තමන් වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන සිව්පසයෙන් උපස්ථාන කරන දායක දායිකාවන් කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් යුක්තව කළ යුතුම කාර්ය හැටියට පෙන්වුවේ ධර්මය දායාද කිරීම. ඉතින් ඒ නිසා මේ අනුශාසනා ප්‍රාතිහාර්ය ධර්මය තව කෙනෙකුට අහන්නට ඉඩකඩ සලස්වා දෙන එක වටිනා පින්කමක් හැටියට වටිනා කුසලයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ අප සියලු දෙනාම මේ වාසය කරන්නේ බොහෝම වටින කාල සීමාවක. වටිනවා කියලා සඳහන් කළේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. සමහරක් විට කෙනෙක් හිතයි මොකක්ද හාමුදුරුවනේ මේ කාලයේ තියෙන වටිනකම. අහන්න ලැබෙන ප්‍රවෘත්තිත් එක්ක දකින්න ලැබෙන සිදුවීම් එක්ක අපට හිතෙනවා අපි අවාසනාවන්තයි කියලා. තවත් කෙනෙක් හිතන්න පුළුවන් අවාසනාවන්ත නැහැ. බලන්න මොනතරම් හොඳට තාක්ෂණය දියුණු වෙලා තියෙනවද? එදා මිනිස්සු වගේ නෙවෙයි අද පහසුකම් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි වාසනාවන්තයි. ඔන්න ඔය විදියට විවිධ කෝණ වලින් මිනිස්සු වාසනාව සහ අවාසනාව තීරණය කරන්න පෙළඹෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි කල්පනා කරන්න ඕන අපි වාසනාවන්තද අවාසනාවන්තද කියලා. බුදුහාමුදුරුවන්ගේ පැහැදිලි කිරීමට අනුව පින්වත්නි ඔබ අප සියලු දෙනාම අතිශයින් වාසනාවන්තයි. ඇයි මේ අතිශයින් වාසනාවන්ත උනේ? අපට ලබන්න අපහසු දුර්ලභ අවස්ථා ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. කිච්චෝ මනුස්ස පටිලාභෝ. මේ මනුස්ස ලෝකයේ උපදින්න ලැබෙනවා කියන එක දුර්ලභයි. කිච්ඡම් මච්ඡාන ජීවිතං. ඒ වගේම තමයි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය පවත්වාගෙන යනවා කියන එකත් දුර්ලභයි. කිච්ඡං සද්ධම්ම ශවණං. බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස දේශනා කළ මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන එක දුර්ලභයි. ඒ වගේම කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ දුර්ලභයි කියලා අපට සඳහන් කරපු කාරණා අපි සාක්ෂාත් කරගන්න තරම් පින්වන්ත වෙලා තියෙනවා. අපි හැමෝම මනුස්ස ලෝකයේ ඉපදිච්ච අය. ඒ නිසාම මේ දුර්ලභ අවස්ථාවක් ලබාගත් පින්වන්තයෝ හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි බලන්න පින්වත්නි තවමත් අපට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ රැකගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ මනුස්ස ජීවිතේ පවත්වාගෙන යනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ ශරීරය ඕනෑම දෙයකට සාධාරණයි. බුදුහාමුදුර අපට මෙනෙහි කරන්න කියලා මතක් කළා. තැලෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්, කැපෙන්න පුළුවන්, විනාශ වෙලා යන්න පුළුවන් ක්ෂණයකින්. මේ ධර්මයේ දේශනා කරන මමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබත් අපි හැම කෙනෙක්ම හොඳටම දන්න දෙයක් තමයි අපි මේ තාක් ජීවත් වුණාට අපට ජීවිතේ මරණය උරුම වෙන්න තිබිච්ච අවස්ථා ඕනෑ තරම් හමු වෙලා තියෙනවා. සමහර වෙලාවට සමහරු කියනවා මම පුංචි කාලේ මෙන්න මේ අසනීප තත්වයට ගොදුරු වුණා. ඒ අසනීප තත්වයේ ඇතිවෙච්ච වෙලාවේ දොස්තර මහත්තුරු ලෙඩේ හඳුනාගත්ත නිසා ප්‍රතිකාර කරපු නිසායි මං අද ජීවතුන් අතර ඉන්නේ. එදා නැත්තම් මගේ මරණය සිදු වෙන්න තිබුණා.
තව සමහරක් විට එදා පාර පනිනකොට වාහනේ ආපු විදියට මම පස්සට පැන්නේ නැත්තම් මං අද ජීවතුන් අතර නැහැ. මෙන්න මේ විදියට විවිධ අවස්ථාවලදී අපි මරණයෙන් බේරිලා තියෙනවා. පොඩක් හිතන්න පින්වත්නි, තවමත් බේරිලා හිටියට ඊළඟ මොහොතේ බේරෙන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මෙච්චර කාලයක් ජීවත් වුණාට මේක පවත්වාගෙන මෙච්චර කාලයක් ආවා කියන එකත් දුර්ලභයි. ලේසි පහසු කාරණාවක් නෙවෙයි. ඒ වගේම මේ ධර්මය ඔබට නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. මේ කාරණාවත් දුර්ලභයි. බුද්ධෝත්පාද කාලයක ඉපදීම අපට ලබන්න පුළුවන් වෙලා තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට තාම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා නැහැ. ඒ නිසා බුද්ධෝපස්ථාන සිද්ධ කරන්න පුළුවන් කාල සීමාවකයි අපි හැමෝම වාසය කරන්නේ. මෙන්න මේ දුර්ලභයි කියපු කාරණා සම්පූර්ණ කරගන්න පුළුවන් වෙච්ච නිසාම ගොඩක් මිනිස්සු මේ කාරණා සුලභයි කියලා හිතනවා. දුර්ලභයි කියන්නේ ලබන්න අමාරුයි කියන එක, සුලභයි කියලා කියන්නේ නිතර ලබන්න පුළුවන් කියන එක. එතකොට මේ අවස්ථා ලැබිච්ච මිනිස්සුන්ට මේක සුලභයි කියලා හිතෙනවා. අන්න එහෙම හිතෙන එකම තමයි ඒ කෙනාගේ ජීවිතය අන්ධකාරයට තල්ලු වෙන්න ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ. අපට බුදුහාමුදුරුවෝ මෙනෙහි කරන්න කියලා කිව්වේ මේ කාරණා දුර්ලභයි. ඒ දුර්ලභ අවස්ථා තමයි මට සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. මේක භුක්ති විඳින අතරේ දුර්ලභයි කියලා තේරුම් ගැනීමයි කළ යුතු වෙන්නේ. නැත්තම් හිතන්න පුළුවන් මනුස්ස ලෝකෙ ඉපදීම මොකක්ද දුර්ලභයි කියලා කියන්නේ, ඕන තරම් මිනිස්සු පහළ වෙන්නේ, ජනග්‍රහණයත් කොච්චර ඉන්නවද, ඊළඟට ජීවත් වීමත් දුර්ලභයි කියලා කියන්නේ කොහොමද, ඔය ඕන තරම් මිනිස්සු ජීවත් වෙන්නේ, ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන එක දුර්ලභ වෙන්නේ කොහොමද, ඕන තරම් බණ අහන්න හම්බෙන්නේ, පැය 24ෙම ධර්මයේ ශ්‍රවණය කරන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් ඕන තරම් ධර්ම දේශනා විහිදෙනවා. මොකක්ද මේ ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණා කියන එක දුර්ලභයි කියන්නේ? බුද්ධෝත්පාද කාලයේ කොච්චර කාලයක් තියෙනවද? මොකක්ද මේ දුර්ලභයි කියන්නේ කියලා ඒ සුලභව ලැබිච්ච අය ඒ ගැන කල්පනා කරනවා. අන්න ඒක තමයි වරදින්න හේතුව. අපි කල්පනා කරන්න ඕන S2 තියනකම් S2 වටිනාකම දැනෙන්නේ නැහැ. මේ S2 නොපෙනී ගියපු කාලයක තමයි S2ක වටිනකම මිනිසුන්ට දැනෙන්නේ. කන් දෙක ඇහෙනකම් කන් දෙකේ වටිනකම මිනිසුන්ට දැනෙන්නේ නැහැ. අතපයේ වටිනකම අතපය හොඳට තියෙනකම් මිනිසුන්ට දැනෙන්නේ නැහැ. මේ ජීවිතේ වටිනකම මිනිසුන්ට අක්‍රිය වෙනකම් තේරෙන්නේ නැහැ. ඒ නිසා එන්න වයෝ වෘද්ධ භාවයට පත් වෙනවා, ජරාවට පත් වෙනවා. මේ මනුස්ස ලෝකයේ ආයුෂ අවසන් වේගෙන යනවා. අන්න ඒ විදියට අවසාන මොහොත ජීවිතයේ සැඳෑ සමය ගත කරනකොට තමයි පින්වත්නි මේ දුර්ලභ කාරණාවල තිබෙන දුර්ලභ භාවය හරියටම තේරෙන්න පටන් ගන්න. එතකොට ප්‍රමාද වෙලා වැඩි. ඒ නිසා තමයි අදම මේ අවස්ථාව අපි ලැබුවා. පෙර පින නිසාමයි ලැබුවේ. ඒ නිසා හිසගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න වෑයම් කරන්නේ මොනතරම් වේගෙන්ද? අපිත් මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබන්න මහන්සි ගත යුතුයි කියන අදිෂ්ඨානයයි ඇති කරගත යුතු වෙන්නේ. එහෙම නැති වුණොත් ඒ කෙනා අවසානයේදී ගොඩාක් පසුතැවෙනවා. ඒ කෙනාට හැඬු කඳුලින් තමයි අවසන් ගමන් යන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පැහැදිලි කරපු කාරණාව හොඳට තේරුම් අරගෙන අද දවසේම දැම්ම කළ යුතු කාර්ය සිද්ධ කළ යුතුයි. මනුස්ස කියන වචනේ තේරුම තමයි මනස උසස් කළ හැකි කියන අදහස. එතකොට අපට ලැබිලා තියෙන්නේ මනස උසස් කරන්න පුළුවන් ජීවිතයක්. ඒ නිසාම මේ මනස දියුණු කිරීම තමයි මානුෂීය ධර්ම කියලා කියන්නේ. මනුස්සකම කියන්නේ අන්න ඒකයි. මිනිහෙක් නම් ඒ කෙනා
මානුෂීය ධර්ම වලින් සුපෝෂිත වෙච්ච චරිතයක් වෙන්න ඕන. මොනවද මේ මානුෂීය ධර්ම කියන්නේ? හිත දියුණු කරගත්ත ගති ලක්ෂණ. ක්‍රෝධය, වෛරය, තරහව, පලිගැනීම වගේ සිතිවිලි අපි හඳුන්වන්නේ අමානුෂික සිතිවිලි හැටියට. මිනිස්සේ කැටියට මනස දියුණු කරන්න පුළුවන් කෙනෙක් හැටියට අපි ඒ අමානුෂික ගති ලක්ෂණ බැහැරට තල්ලු කරලා මානුෂීය ගති ලක්ෂණ ඇති කරගන්න මහන්සි ගන්න ඕන. අන්න ඒ විදියට මානුෂීය ගුණධර්ම පෝෂණය කරන කෙනෙක් තමයි සැබවින්ම මිනිස්සයා කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. තිරිසන් ගති තියෙන, പ്രേත ගති තියෙන, යක්ෂ ගති තියෙන මිනිස්සුන්ට මනුස්ස කියන වචනේ භාවිත කරන්න බෑ. ඒ අය මනුස්ස වේශයෙන් ඉන්න අමනුස්සයෝ. ප්‍රමාද වෙච්ච අය. ඒ අය සසර පුරාම දුක් විඳිනවා. ඒ නිසා ඒ වගේ අමානුෂික ගති ලක්ෂණ අයින් කරගෙන අපි මේ දුර්ලභ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතේ මේ බණ හැමදාම අහන්න හම්බෙන්නේ නැහැ. මේ හැම වෙලාවකම ධර්මයේ ශ්‍රවණය කරන්න හිත යොමු කරනවා නම්, දසවන් යොමු කරනවා නම් ඒක බොහොම වටිනවා. මොකද මේ ධර්මය අහන්න හම්බෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. මෙන්න මේ සඳහන් කරපු දුර්ලභ කාරණා තව කොච්චර කාලයකටද අපට උරුම වෙලා තියෙන්නේ? ඒ ගැන ඇහුවොත් ස්ථිර උත්තරයක් දෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ. මේ දුර්ලභ අවස්ථාව අපට ලැබිලා තියෙන්නේ තව අවුරුදු 10කටද, තව අවුරුදු 20කටද, තව අවුරුදු 30කටද, නැත්තම් තව අවුරුද්දකටද, නැත්තම් තව තත්පරයකටද කියලා අපට ස්ථිරව කියන්න බෑ. ඒ නිසාම අපි හිතන්න ඕන මට මේ මොහොතේ තමයි මේ දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඊළඟ තත්පරේ මගේ මරණය සිදු වෙන්න පුළුවන්. මරණයටපත් වෙලා බැරි වෙලා හරි දුගතිගාමී වුණොත්, කල්ප ගණන් දුගතිවල දුක් විඳින තැනට වැටුණොත් මේ සම්බුද්ධ ශාසනයෙන් අපට ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අදම දැන්ම අපි ආධ්‍යාත්මික දියුණුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ගමන යන්න අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ කත්ති කියලා සූත්‍රයක්. මේ කත්ති කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බුද්ධෝත්පාද කාලයක ඉපදුණු මේ සම්බුද්ධ ශාසනය පවතින කාල සීමාවක උපන්න පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ධර්මයෙන් විනයෙන් පරිහානියටපත් වෙලා යන්න හේතු වන කාරණා 10ක් ගැන. කොටින්ම කියනවා නම් ඔබේ ජීවිතය, අපේ ජීවිතය අන්ධකාරයට තල්ලු කරන්න හේතු වන කාරණා 10ක්. මෙන්න මේ කාරණා 10 ගැන අපි සැලකිල්ලක් ඇති කරගත යුතුයි. සැලකිල්ලක් ඇති කර ගන්නවා නම් අපට ධර්මයේහි විනයෙහි ඉදිරියට යන්න, දියුණුවට යන්න, ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් ඇති කර ගන්න පුළුවන්කම ලැබෙනවා. පළවෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුස්සීලා භික්කවේ අයමායස්මා දුස්සීල්‍යං කෝපන තථාගතප්ප වේදිතේ ධම්ම විනේ පරිහාන මේතා. ධර්මයේහි විනයෙහි පිරිහීමට, තම තමන්ගේ ආධ්‍යාත්මික පරිහානියට, එතකොට මෙතන තම තමන්ගේ ආධ්‍යාත්මික පරිහානිය කියලා කිව්වහම සම්බුද්ධ ශාසනයේ පරිහානියටත් ඒක තමයි හේතු වෙන්නේ. මොකද මේ සම්බුද්ධ ශාසනය රඳා පවතින්නේ ධර්මය විනය මත. ධර්මයයි විනයයි නැහැ කියන්නේ සම්බුද්ධ ශාසනයක් නැහැ කියන එකයි. එතකොට ධර්මය විනය මෙන්න මේ කාරණා වලින් පිරිහෙනවා නම් පුද්ගලයෙක් පුද්ගල වශයෙන් ඒ විදියට සමාජය පිරිහිලා ගියොත් අන්න ඒ සමාජය තුල සම්බුද්ධ ශාසනයට ඉඩක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි කාරණාව තමයි
දුස්සීල ජීවිත ගත කිරීම. අපි දුස්සීලව ජීවිතය ගත කරනවා නම් තමා තුළ ධර්මයට විනයට තැනක් හම්බෙන්නේ. ඒ ධර්මයේ විනය පිරිහිලා යනවා. බෞද්ධකම පිරිහිලා යනවා. තමන් තුළ බෞද්ධකම පිරිහිනව විතරක් නෙවෙයි. අන්න ඒ විදිහට සමාජයක සිල්වත්කම නැති වෙලා ගිහිල්ලා දුස්සීලකම මතුවෙනවා නම් ඒ සමාජය බෞද්ධ සමාජයක් කියලා හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. දැන් අපට වර්තමානයේ විවිධ ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා දුස්සීල මිනිස්සුන්ගේ කටයුතු ගැන. ඒ දුස්සීල කටයුතු වල යෙදෙන කෙනෙක් නම් ඒ කෙනා ශාසනය විනාශ කරන මට්ටමට පත්වෙච්ච කෙනෙක්. ධර්මයේ විනය වනසන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි කල්පනා කළ යුතුයි සිල්වන්තකම රැකගන්න. ළමයෙක් වෙන්න පුළුවන්, තරුණයෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. අපි හැම කෙනෙක්ම සිල්වන්ත ජීවිත ගත කරන්න හුරු වෙන්න ඕන. මොකක්ද මේ සීලය කියලා කියන්නේ? කය සහ වචනයෙහි ඇති කරගන්න සංවරකම. තමන්ගේ වචනය ගැන සැලකිල්ලක් තමන් විසින් ගොඩනගා ගන්න ඕන. තමන්ගේ කායික ක්‍රියාකාරකම පිළිබඳව හොඳ අවබෝධයක්, අවධානයක් තමන් විසින් ගොඩනගා ගන්න ඕන. තමන්ගේ කය තමන්ට පාලනය කරන්න බැරි නම්, තමන්ගේ වචනය තමන්ට පාලනය කරන්න බැරි නම් පින්වත්නි අපෙන් ඇති වැඩක් නැහැ. සමහර උදවිය කියනවා මගේ කට මට පාලනය කරන්න බෑ. මට ඒ වෙලාවේ මගේ කය පාලනය කරන්න බෑ. එහෙම බෑ කියන්න බෑ. මොකද මේ කය තමන්ට පුළුවන් පාලනය කරන්න. මේ වචන තමන්ට පුළුවන් පාලනය කරන්න. තමන්ට බැරි දෙයක් නැහැ. ඒ නිසා තමන්ගේ කය තමන්ගේ වචනය හොඳට සංවරෙහි පිහිටුවනවා නම් ප්‍රාණඝාත ආදී අකුසල කර්ම වලින් මිදිලා වාසය කරන්න උනන්දු වෙනවා නම් අන්න ඒ සිල්වන්ත කෙනා තුල ධර්මයේ විනය වර්ධනය වෙනවා. අන්න ඒ වගේ චරිත බොහෝ සෙයින් සමාජය තුල ඇති වෙන්න ඒ සමාජය තුල ධර්මයට විනයට තැන ලැබෙනවා. තැන ලැබෙනවා කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයම ආරක්ෂා වෙනවා කියන එකයි. එහෙනම් විශේෂයෙන් අපේ රටේ ජීවත් වන හැම කෙනෙක්ම සිල්වන්ත ජීවිත ගත කරන්න ගිහියන් හැටියට නිත්‍ය සීලය, පංච සීලය ආරක්ෂා කරන තැනටපත් වෙන්න ඕන. පන්සිල් රකින්න සදාචාර සම්පන්න ගති ලක්ෂණ තියෙන ජීවිත ගත කරන තැනට හුරු වෙන්න ඕන. එහෙම නැති වුණොත් ධර්මයේහි විනයෙහි පරිහානියට එය හේතු වෙනවා. ඊළඟට දෙවෙනියට පෙන්නනවා අස්සද්ධෝ කෝපන අයමා යස්මා අස්සද්ධියං කෝපන තථාගතප්ප වේදිතේ ධම්ම විනේ පරිහාන මේතං. ධර්මයේහි විනයෙහි පරිහානියට හේතු වන දෙවෙනි කාරණාව තමයි ශ්‍රද්ධාවක් නැතිකම. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව පැහැදීමක්, අවබෝධයක්, සැලකිල්ලක් නැත්තම්, තමන්ගේ හිත තුල සදහැසිතක් ගොඩනැගිලා නැත්තම් ඒ කෙනා තුල ධර්මයේහි විනයෙහි වර්ධනයක් දකින්න පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධාවක් නැති මිනිසයාගේ ධර්මය නෙවෙයි බලවත් වෙන්නේ අධර්මය. විනයක් නෙවෙයි ඇති වෙන්නේ දුස්සීලකම. ඒ නිසා තමන් තුල ධර්මයට විනයට තැනක් හම්බෙන්නේ නැහැ ශ්‍රද්ධාවක් නැත්තම්. ඒ නිසා ශ්‍රද්ධාවක් නැති කෙනා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. බෞද්ධයෙක් වීමේ පළමු පියවර හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මොකක්ද? බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන අවබෝධයෙන් සරණ යාම. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා වාක්‍ය ප්‍රකාශ කළාට මදි. හදවතින්ම ඒ සරණ යාම සිද්ධ කරන්න නම් අවබෝධයෙන් තෙරුවන් සරණ ගියපු උපාසකෙක්, උපාසිකාවක්, භික්ෂුවක් බවට පත් වෙන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුවෝ පිළිබඳව සදහැසිතක්, ධර්මයේ පිළිබඳව සදහැසිතක්, මහා සංඝරුවන පිළිබඳව සදහැසිතක් ඇති කරගන්න, ගොඩනගා ගන්න මහන්සි ගන්න ඕන. අන්න ඒකට තමයි ශ්‍රද්ධාව කියන්නේ. හොඳට මතක තියාගන්න, ශ්‍රද්ධාව කියන්නේ එකක්, භක්තිය කියන්නේ තව එකක්.
භක්තිය කියන එක ඕනම කෙනෙකුට හටගන්න පුළුවන්. බුදුදහම පිළිබඳව භක්තිය හටගන්න පුළුවන්. දැන් බෞද්ධයෙකුට බුදුදහම පිළිබඳව විතරක් නෙවෙයි. හින්දු ආගමේ කටයුතු පිළිබඳවත් භක්තිය මතුවෙන්න පුළුවන්. දැන් ඕනෑම කෙනෙකුට උදාහරණයක් ඇටියට ගත්තොත් අපි කෝවිලකට ගියොත් ඒ කෝවිලේ පූජකවරු හින්දුන් ඒ දේව ප්‍රතිමාවලට සිදු කරන සැලකිල්ල දිහා බලාගෙන ඉන්නකොට ඔවුන්ගේ ආගමික නායකයන්ට කරන සැලකීම බලාගෙන ඉන්නකොට අපේ හිතෙත් අපේ හදවතෙත් භක්තිය කියන එක ඇති වෙනවා, ගෞරවය ඇති වෙනවා. ඒක බෞද්ධ වේවා අබෞද්ධ වේවා අන්‍යෝන්‍ය වශයෙන් ඇති වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ භක්තිය වගේ නෙවෙයි. භක්තිය ඇති වෙන්න අවබෝධයක් ඕන නැහැ. දකින්න විදියට පුළුවන් ඇති කරගන්න. හැබැයි ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්න නම් අවබෝධය කියන එක ඕන. ධර්මය දැනගෙන ඉන්න ඕන. ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ දැකපු කෙනෙක් වෙන්න ඕන. ධර්මය තුලින් මහසඟරුවන දැකපු කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා බෞද්ධයෙකුට තුන්රුවන පිළිබඳව තිබිය යුත්තේ භක්තියක් නෙවෙයි ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාව Taman තුල නැත්තම් ධර්මයේහි විනයෙහි පරිහානියට පත්වෙච්ච කෙනෙක් වෙනවා. සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේ ශ්‍රද්ධාවකින් තොර සමාජයක් නම් ඇති වෙන්නේ ඒ ශ්‍රද්ධාවෙන් තොර සමාජ පරිසරය නිසා. ඒ සමාජය තුල බුදුදහමට ඉඩක් හම්බෙන්නේ නැහැ. ඒ සම්බුදු ශාසනය විනාශ වෙලා යන්න හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට පෙන්නනවා අපස්සුතෝ කෝපන අයමා යස්මා අනාචාරෝ අප්ප සච්ඡං කෝපන තථාගතප්ප වේදිතේ ධම්ම විනේ පරිහාන මේතං. යම් කිසි කෙනෙක් අල්පශ්‍රුතන අල්පශ්‍රුත කියලා කියන්නේ අසූ පිරූ තැන් බහුශ්‍රුත භාවයක් නොමැති කෙනෙක් නම් උගත්කමත් බුද්ධිමත්කමත් එකට එකතු වෙච්ච ස්වභාවය තමයි බහුශ්‍රුතකම කියන්නේ. එතකොට අපස්සුතෝ කියලා කියන්නේ අල්පශ්‍රුත, හරියට උගත්කමක් නැති, බුද්ධිමත්කමක් නැති චර්යාවක නම් යෙදෙන්නේ අන්න ඒ වගේ උගත්කමක් නැති, බුද්ධිමත්කමක් නැති අල්පශ්‍රුත පුද්ගලයෙක් නම් Taman තුල ධර්මයේහි විනයෙහි දියුණුවක් දකින්න පුළුවන්කමක් නැහැ. ඒකේනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේහි විනයෙහි පරිහානියට පත්වන පුද්ගලයෙක් බවට පත් වෙනවා. සමාජයක මෙන්න මේ අපස්සුත බව වැඩි වෙනකොට අන්න ඒ තුලින් වෙන්නේ මොකක්ද? සම්බුද්ධ ශාසනයේ පරිහානියට පත්වෙන එක. අපස්සුතායම් පුරිසෝ බලිවද්දෝව ජීරති මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති. අද ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන එක. අපස්සුතායම් පුරිසෝ අල්පශ්‍රුතයි. උගත්කමකුත් නැහැ, බුද්ධිමත්කමකුත් නැහැ. කල යුත්ත කුමක්ද නොකල යුත්ත මොකක්ද කියලා වටහා ගැනීමේ හැකියාවක් ඇත්තෙම නැහැ. හැබැයි බලිවද්දෝව ජීරති. ගොනෙක් වැඩෙනවා වගේ, හැදෙනවා වගේ ශරීරය හදා ගන්නවා, ශරීරය හැදෙනවා. මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්ස නවඩ්ඩති. මස් ටික වැඩුණට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. බලන්න පින්වත්නි, ඇඟ හදාගත්ත, ඇඟ හොඳට තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා, මොලේ හදාගෙන නැහැ. අපට ඕන තරම් සමාජයේ ඒ වගේ තොරතුරු දකින්න ලැබෙනවා. අල්පශ්‍රුතයි. ඒ කෙනා තුල බෞද්ධකමක් පිහිටන්නේ නැහැ. ඔබ තුල බෞද්ධකම ඇති වෙන්න නම්, ඇති වෙලා තිබෙන බෞද්ධකම රැකගෙන යන්න නම් ඒකට තියෙන්න ඕන බහුශ්‍රුතකම. ඒ නිසා බහුශ්‍රුතේ බවට පරිවර්තනය වෙන්න උනන්දු වෙන්න ඕන. ඊළඟට පෙන්නනවා බුදුරජාණන් වහන්සේ දුබ්බචෝ කෝපන අයමා යස්මා දෝවචස්සතා කෝපන තථාගතප්ප වේදිතේ ධම්ම විනේ පරිහාන මේතං. යම් කිසි පුද්ගලයෙක් කීකරු ගති ලක්ෂණ වලින් යුක්ත නැත්තම්, දුබ්බචෝ කියලා කියන්නේ ඒකයි. අකීකරු ගති ලක්ෂණ වලින් යුක්ත පුද්ගලයෙකුට ධර්මයේ විනයෙහි දියුණුවකට පත්වෙන්න කිසිසේත්ම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකේනා පරිහානියට පත් වෙලා යනවා. කීකරු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට, ධර්මයට, මහා සංඝරත්නයට, ඒ මග පෙන්වීමට කීකරු වෙච්ච කෙනෙකුට තමයි, ඒ මග අහගත්ත පිළිපදින කෙනෙකුට තමයි ධර්මයේහි විනයෙහි දියුණුවකට පත්වෙන්න පුළුවන්කම ලැබෙන්නේ.
යම් කිසි පුද්ගලයෙක් අකීකරු ගති ලක්ෂණ වලින් යුක්ත නම් ඒ කෙනාට කවදාකවත් දියුණු වෙන්න බෑ. ධර්මෙහි විනෙහි විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතයේ ලෞකික අපේක්ෂාවන්වත් සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ළමා කාලේ ගත කරන ළමයි ඉන්නවා නම් දෙමව්පියෝ කියන දේ අහන්නේ නැතුව අකීකරුකම් කරන, ගුරුවරු කියන දේවල් අහන්නේ නැතුව අකීකරුකම් කරන, මේ දේ කරන්න එපා කියනකොට එපා දේම කරන්න පෙළඹෙනවා නම්, මේ දේ වැරදි කියලා කියනකොට ඒ වැරදි දේම කරන්න පෙළඹෙනවා නම්, මේ මග ගියොත් Tamanට මහ විනාශයක් සිද්ධ වෙන්නේ කියලා ඒ මග කියලා දෙනකොටත් ඒ දේ ගණන් ගන්නේ නැතුව කියන දේ අහන්න නැතුව වැඩ කටයුතු කරනවා නම් ඒ කෙනාට කවදාකවත් දියුණුවක් ලබන්න බෑ. ඒ නිසා අකීකරු මනුස්සයට කවදාකවත් නිවන් දකින්නත් බෑ. ඒ අකීකරු ගති ලක්ෂණය බුදුහාමුදුරු දේශනා කළේ ශාසනයේ පරිහානියට හේතුවක්. මේ සමාජ පරිසරය තුල ජීවත් වෙන මිනිස්සු කියන දේ අහන්නේ නැත්තම්, වැඩිහිටියෝ කියන දේවල් වලට දෙසවන් යොමු කරන්නේ නැත්තම්, භික්ෂූන් වහන්සේලා පුනපුනා ප්‍රකාශ කරන කරුණාකාරණා පිළිබඳව මේ ධර්මදේශනා පිළිබඳව කීකරුකමක් ඇති කරගන්නේ නැත්තම් සම්බුද්ධ ශාසනය අපට රැක ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනය රැක ගන්න අපි මොකද්ද කරන්න ඕන? කීකරු ගති ලක්ෂණ ප්‍රගුණ කරන පිරිසක් බවට පත් වෙන්න ඕන. ඊළඟට පස්වෙනි කාරණාව තමයි පාප මිත්තෝ කෝපන අයමායස්මා පාප මිත්තතා කෝපන තථාගතප්ප වේදිතේ ධම්ම විනේ පරිහානමේතං. ධර්මයේහි විනයෙහි පරිහානියට, සම්බුද්ධ ශාසනයේ පරිහානියට තමන් තුළ තිබෙන ඒ බෞද්ධකම නැත්තටම නැති වෙලා යන ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරු පෙන්නනවා. පාප මිත්‍ර සේවනය, නරක නපුරු ගති ලක්ෂණ වලින් යුක්ත, පහත් ගති ලක්ෂණ වලින් යුක්ත පාප මිත්‍රයෝ ආශ්‍රය කරනවා නම්, වරදටම තමන්ව පොළඹවන මිනිස්සු නම් හොඳයි කියලා හිතාගෙන යන්නේ, ඒ මග යන මිනිසෙකුට කවදාකවත් මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්කමක් නැහැ. පාප මිත්‍ර සේවනයේ බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කරගන්න මහන්සි ගන්න කියලා ඉගැන්වුවා. පාපකාරී මිත්‍රයාගේ ලක්ෂණ සහ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ බුදුහාමුදුරු ඕන තරම් පැහැදිලි කළා. ඒ අනුව තමන් හොයන්න ඕන, තමන් කල්පනා කරන්න ඕන, තමන් ආශ්‍රය කරන්නේ පාපකාරී මිත්‍රයෙක්ද කල්යාණ මිත්‍රයෙක්ද? පෞකාර මිත්‍රයෝ නම් ආශ්‍රය කරන්නේ ඒ අයව අයින් කරන්න වෙනවා. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන තැනටපත් වෙන්න වෙනවා. කල්යාණ මිත්‍රය ආරක්ෂා කරගන්න වෙනවා. ඒ ඇසුර paludu කරගන්න නැතුව පවත්වගෙන යන්න දක්ෂ වෙන්න වෙනවා. යම් කිසි කෙනෙක් පාප මිත්‍රය ආශ්‍රය කරනවා නම් බෞද්ධකම නැති වෙලා යනවා. අපේ බෞද්ධකම රැකෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය පවත්නා තාක්කල් පමණයි. එනිසා පෞකාර වැරදි මග පෙන්නන මිනිසුන්ගේ අවවාද පිළිගන්න යන්න එපා. ඒ අයගේ උපදෙස් ජීවිතයට ගන්න යන්න එපා. ඒ අය දුරින්ම දුරු කළ යුතුය. ඊළඟට පෙන්නනවා කුසීතෝ කෝපන අයමායස්මා කෝ සජ්ජං කෝපන තථාගතප්ප වේදිතේ ධම්ම විනේ පරිහානමේතං. මේ ධර්මයේහි විනයෙහි පරිහානියටපත් වෙන්න, තමන් තුළ තිබෙන බෞද්ධකම නැත්තටම නැති වෙලා යන්න, නැති බෞද්ධකම ඇති කරගන්න අපහසුතාවයක් ඇති වෙන මේ සම්බුද්ධ ශාසනයේ පරිහානියටපත් වෙන්න තවත් ප්‍රධාන කාරණාවක් තමයි කුසීතෝ කම්මැලිකාර ගති ලක්ෂණ. අලස කෙනෙක් නම්, මේ කල යුතු කාර්යෙහි ප්‍රමාද වෙන කෙනෙක් නම් තමාට බෞද්ධකම ඇති කරගන්න පුළුවන්කමක් නැහැ. තුන්රුවන පිළිබඳව සදහැසිත ඇති කරගන්න මහන්සි ගන්න ඕන, කැප වෙන්න ඕන. අලස වෙනවා නම්, කම්මැලි වෙනවා නම් ඒ කෙනාට මේ ශාසනයේ බලාපොරොත්තු වන අධිගමනයන් සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගන්න මොන තරම් කැපකිරීමක් කළ යුතුද? ඒ සඳහා දැඩි වීරයක්, ආරද්ධ විරිය, අරඹන ලද වීරයක් තිබිය යුතුයි. වීරයක් නැති කම්මැලිකාරයට කවදාකවත් මේ ශාසනයෙන් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්කමක් නැහැ. ආධ්‍යාත්මික දියුණුව පිළිබඳව කල්පනා නොකරන, ඒ දියුණුව ඇති කරගන්න අලසව ක්‍රියා කරන සමාජයක් නම් ගොඩනැගෙන්නේ ඒ සමාජය තුළ බුදුදහම ආරක්ෂා වීමට අවශ්‍ය කරන හේතු සකස් වෙන්නේ නැහැ. ඒකෙනත් පිරිහිලා යනවා.
එවැනි උදවිය වැඩි වෙන තරමට සම්බුද්ධ ශාසනයත් පරිහානියට පත් වෙලා යනවා. කම්මැලිකාර ගති ලක්ෂණ අයින් කරන්න වෙනවා. කම්මැලිකාරයා මේ කළ යුතු කාර්ය මගහරිනවා. තමන්ට තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් සම්පූර්ණ කරගත යුතු කරුණුකාරණා පස්සට කල් දානවා. ඊළඟ පොය දවසේ ඉඳලා මම සිල්වත් කෙනෙක් වෙනවා. පන්සිල් රකින්නේ මම වෙසක් පොයෙන් පස්සේ. ඊළඟ උපන්දිනේට පස්සේ තමයි මම සිල් සමාදන් වෙන්න යන්නේ. අන්න ඒ විදියට පරක්කු වෙනවා නම් ප්‍රමාද වෙනවා නම් අලසකම ඇතිව කටයුතු කරනවා නම් ඒ කෙනා තුලත් බෞද්ධකම නැති වෙනවා. එවැනි අය වැඩි වෙන තරමට ඒ සමාජය තුලත් බෞද්ධකම නැති වෙලා යනවා. බුදුදහමට තියෙන තැන නැති වෙන හේතු මේ කියන්නේ. මේවා තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ සම්බුද්ධ ශාසනය මේ රටේ රකින්න බෑ. මේවයි තේරුම් ගත යුතු වෙන්නේ. කලකෝලහල කරලා කවදාකවත් මේ ශාසනය රකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගන්න මහන්සි ගත යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මුට්ට සති කෝපන අයමායස්මා මුට්ට සච්ඡං කෝපන තථාගතප්ප වේදිතේ ධම්ම විනේ පරිහානමේත. යම් කිසි කෙනෙක් මුලා වූ සිහියකින් යුක්තයි නම් සිහි මුලා කරගෙන නම් වාසය කරන්නේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලට බර වෙලා නම් කටයුතු කරන්නේ අන්න ඒ වගේ උදවිය මේ ධර්මයේහි විනයෙහි පරිහානියටපත් වෙලා යනවා. සිහි මුලා වෙච්ච පිරිස වැඩි වෙන තරමට එවන් රාජ්‍යයක සම්බුද්ධ ශාසනය රැකගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සිහිය උපදවාගෙන වාසය කළ යුතුයි. සිහිය නැති ජන සමාජයක මේ බුද්ධ ශාසනය රකින්න පුළුවන්කමක් නැහැ. අද සමාජය තුල ජීවත් වෙන උදවිය බොහෝ විට සිහි මුලාවෙන් කටයුතු කරන්නේ. කළ යුතු දේ නෙවෙයි කරලා තියෙන්නේ. නොකළ යුතු දේ කරලා තියෙන්නේ. අන්න ඒ නිසා අපි කල්පනා කළ යුතුයි මේ සිහිය පිහිටුවාගෙන වාසය කිරීම. යනකොට එනකොට කනකොට බොනකොට ඉන්න තැනදී හැම වෙලාවකම සිහිය පිහිටුවාගෙන වාසය කරන්න ඕන. බුද්ධිමත්ව තමන් ඒ කරන දේවල් පිළිබඳව දකින්න ඕන. සිහියක් නැතුව වැඩ කරන්න ගියාම සිහිය මුලා කරගෙන මිත්‍යා මතවල එල්ලිලා නම් කටයුතු කරන්නේ අන්න ඒ වගේ ජන සමාජයක් ඉන්න රටක මේ ධර්මයේ විනය ආරක්ෂා කරගන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. දියුණු කරන්න පුළුවන්කමක් නැහැ. එයා පුද්ගල වශයෙන් උත් පිරිහෙනවා. ඒ වගේ අය වැඩි වෙන තරමට සමාජයත් පරිහානියටපත් වෙනවා. ඊළඟට පෙන්නනවා කුහකෝ කෝපන අයමායස්මා කෝහඥං කෝපන තථාගතප්ප වේදිතේ ධම්ම විනේ පරිහානමේතං. යම් කිසි පුද්ගලයෙක් නැති ගුණ පෙන්වන වංචාකාර ගති ලක්ෂණ වලින් යුක්තයි නම් ඒකට කියනවා කුහනා. වංචා කරන ස්වභාවයෙන් යුක්තයි නැති ගුණ පෙන්වන්න යනවා. අන්නේ නැති ගුණ පෙන්වන්න යන වංචාකාරී අදහස් වලින් යුක්ත පිරිසක් නම් ඒ පිරිස ඉන්න සමාජයේ සම්බුද්ධ ශාසනය පරිහානියටපත් වෙලා යනවා. නැති ගුණ පෙන්වන්න යන එක වරදක් හැටියටයි පෙන්වන්නේ. ඒ නිසා තමන් තුළ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න නම් මේ වංචාකාරී ගති ලක්ෂණ අයින් කරන්න ඕන. හැම ක්ෂේත්‍රයක් පිළිබඳවම කල්පනා කරනකොට මේක අදාළයි. කවදාකවත් වංචා කරන්න පුරුදු වෙන්න එපා. සමහර කට වෙලෙහිලඳාම් කටයුතු කරනකොටත් පුරුදු වෙලා තියෙන්නෙම වංචා කර මිනිසුන්ට ඒවා විකුණන්න. නැති ගුණ පෙන්න ඒවා විකුණනවා. ගුණයක් ඇත්තේ නැහැ. හැබැයි ගුණවත් කියා මිනිසුන් අමාරුවේ දානවා. මේක ශාසනයේ පරිහානියට විතරක් නෙවෙයි මිනිසුන්ගේ නිරෝගීකම මේ ඔක්කොම විනාශ වෙන්න හේතුව මේ වංචාව. බලන්න මොන තරම් ශරීරයට අහිතකර දේවල් හිත කරයි කියලා බොරුවට වෙළඳ දැන්වීම් දාලා විකුණ ගන්න උත්සාහ කරනවාද? බලපුවා මිනිස්සුන්ට කන්න දීලා තියෙන වස විස. ඒක මහා අකුසලයක්. ඒක මහා පවක්. නැති ගුණ පෙන්න වංචාකාර ගති ලක්ෂණ වලින් යුක්ත මිනිසෙක් පරිහානියටපත් වෙලා යනවා. ශාසනික වශයෙන් උත් එහෙමයි. ධර්මයේහි විනයෙහි පිරිහෙන්න හේතුවක් තමයි නැති ගුණ පෙන්වීම. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා
දුබ්බරෝ කෝපන අයමායස්මා දුබ්බරතා කෝපන තථාගතප්ප වේදිතේ ධම්ම විනේ පරිහානමේතං. යම්කිසි පුද්ගලයෙක් පෝෂණය කරන්න අපහසු ගති ලක්ෂණ වලින් යුක්තයි නම්, පෝෂණය කරන්න අමාරු නම්, අපහසු නම්, සැහැල්ලු දිවි පෙවෙතක් නැත්තම්, ලද දෙයින් සතුටු වීමේ හැකියාවක් නැත්තම්, අන්න ඒ කෙනා තුලත් ධර්මය විනය ආරක්ෂා කරවන්න පුළුවන්කමක් නැහැ. ධර්මයේ විනය පිරිහිලා යනවා, විනාශ වෙලා යනවා. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. පෝෂණය කරන්න බැරි වෙනවා කියන්නේ ඒ කෙනා තෘප්තිමත් වෙන්නේ නැහැ. ඇස පිනවන එකේ තෘප්තියක් ඇති කරගන්නේ නැහැ. කන පිනවන එකේ තෘප්තිමත් භාවයක් නැහැ. මේ ශරීරය පිනවන එකේ තෘප්තිමත් භාවයක් නැහැ. අන්න ඒ කෙනා තමයි පහසුවෙන් පෝෂණය කරන්න බැරි කෙනා. නිතරම සැප සොය සොයා යනවා නම්, කාමයේ පිටුපස ලුහුබඳිමින් කටයුතු කරනවා නම් ඒ කෙනා තුල මේ බෞද්ධකම රැකගන්න පුළුවන් කමක් නැහැ. බලන්න අද සමාජයේ ගොඩාක් වෙලාවට වැරදි වැඩ කරන්නේ ඇයි? මෙන්න මේ පහසුවෙන් පෝෂණය කරන්න බැරි කම. කෝටි ගණන් සල්ලි ඕන වෙනවා Tamanට සතුටු වෙන්න. ඒ සල්ලි හොයන්න මිනිස්සු වැරදි පාරවල් වල යනවා. වැරදි වැඩ කරනවා, නරක වැඩ කරනවා, සමාජයට හානිකර දේවල් සිද්ධ කරනවා. ඒ විදිහේ වැරදි වැඩ කරන තැනට පෙළඹෙන මිනිස්සයා තුල බෞද්ධකමක් කවදාකවත් රැකගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එයා සමහරක් විට ලෝකෙට පේන්න නැති ගුණ පෙන්නන වංචාකාර ගතියෙන් මම බෞද්ධ කියා යාවි. හැබැයි පින්වත්නි, පහසුවෙන් පෝෂණය කරන්න බැරි මිනිසයා වංචා කර බොරු කර ඒ කෙනා තව තවත් ධනය උපයන්න බොරු වැඩ, වැරදි වැඩ, නරක වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා පෞකාර ගති ලක්ෂණ වලින් යුක්තයි. ඒ කෙනා පිරිහිලා යනවා. ඒ වගේ ජන සමාජයක් වැඩිපුර ඇති වෙන්න පහසුවෙන් පෝෂණය කරන්න බැරි සමාජයක් නම් ඇති වෙන්නේ ඒ රට තුල බුදුදහමට ඉඩක් හම්බෙන්නේ නැහැ. දැන් බලන්න අපේ සමාජයට දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොඳටම පැහැදිලි මේ සූත්‍ර දේශනාවන් පරිශීලනය කරනකොට. බුද්ධ ශාසනය රකින්න අපි ගත යුතු ක්‍රියාමාර්ග 10ක් ගැනයි මේ සඳහන් කරන්නේ. ඊළඟට දුප්පඤ්ඤෝ කෝපන අයමායස්මා දුප්පඤ්ඤතා කෝපන තථාගතප්ප වේදිතේ ධම්ම විනේ පරිහානමේතං. ධර්මයේහි විනයෙහි පිරිහීමට ප්‍රධාන හේතුවක් වෙනවා ප්‍රඥාවක් නැතිකම. ප්‍රඥාවක් නැත්තම් මෝඩයි නම් අන්න ඒ බුද්ධියෙන් තොර, ප්‍රඥාවෙන් තොර ගමනක යෙදෙන පුද්ගලයෙක් තුල බෞද්ධකම නැති වෙනවා. ඒ වගේම තමයි මෝඩ අඥාන මිනිස්සු වැඩි වෙන තරමට ඒ රට තුල බුද්ධ ශාසනය රකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා 10 පිළිබඳව අපි හැමෝම සැලකිල්ලක් ඇති කරගත යුතුයි. අපි කවුරුත් අද කතා කරනවා මේ සම්බුද්ධ ශාසනය රකින්න ඕන කියලා. බෞද්ධ රටක් හැටියට අපේ රටේ සම්බුද්ධ ශාසනය රකින්න නම් බෞද්ධයන් වේවා අබෞද්ධයන් වේවා හැම කෙනෙක්ම මේ කරුණු 10 ගැන සැලකිල්ලක් ඇති කරගෙන කටයුතු කළ යුතුයි. ඒ විදියට කටයුතු කළොත් තමයි අපට මේ සම්බුද්ධ ශාසනය Taman තුලත් රට තුලත් ශක්තිමත්ව රැකගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් රැකලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. නැතුව විවස්ථාවෙන් වෙන් කරන වගන්තියකින්ම නෙවෙයි. වගන්තියකුත් අවශ්‍යයි. හැබැයි වගන්තියෙන් කෙරෙන රැකවරණයට වඩා තම තමන් තුළ මේ කරුණු කාරණා පිළිබඳව තේරුම් අරගෙන ඇති කරගන්න ඒ අදහස තුළ තමයි තම තමන් තුළ සම්බුද්ධ ශාසනය රකින්න පුළුවන්කම තියෙන්නේ. විවස්ථාවේ වෙන් කරලා තියෙන වගන්තිය රජයක් හැටියට බුදුදහමට ප්‍රමුඛ ස්ථානයත් ඒ පෝෂණය කිරීමටත් ඉඩකඩ සලසා දිය යුතුයි කියලා විවස්ථාවෙන් වෙන් කරලා දීලා තියෙන වගන්තිය මේ හැම කෙනෙක්ම තම තමන්ගේ හිත තුලත් වගන්තියක් හැටියට තියාගත යුතුයි. ඒක ආණ්ඩුක්‍රම විවස්ථාවට විතරක් සීමා කරන්න බෑ. ආණ්ඩුක්‍රම විවස්ථාවට එන්න ඕන ඒ රටේ මිනිස්සුන්ගේ හිතවල තියෙන වගන්තියයි. ඒ නිසා අපි ගාවේ වගන්තිය නැත්තම් රාජ්‍යයක් කවදාකවත්
බුදුදහම ආරක්ෂා කරන රාජ්‍යයක් බවට පරිවර්තනය කරවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අද වගන්තියට පමණක් මේක සීමා වෙලා තියෙන්නේ. සමහරක් විට රජයේ විසින් ගත යුතු ක්‍රියාමාර්ග ගත්තත් මිනිස්සු තුල මේ වගන්තිය රකින්න මම බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා, බුදුදහමට ප්‍රමුඛ ස්ථානය මම විසින් ලබා දෙනවා, බුදුදහම ආරක්ෂා කරන්න සුරක්ෂිත කරන්න මම කැප වෙනවා කියන වගන්තිය මගේ ව්‍යවස්ථාවේ නැත්තම් ඒ වගේ අය වැඩි වෙන තරමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය බල රහිත වෙලා යනවා. ඒ නිසා තමන් තුල තියාගන්න ඕන මේ සම්බුදු ශාසනය රකින්න වගන්තිය. ඒ වගන්තිය තමන් තුල තියෙනවා නම් තමන් මොන විදියටද ක්‍රියා කළ යුත්තේ මේ පැහැදිලි කරපු කාරණා හොඳට තේරුම් අරගන්න වෙනවා. ඔන්න ඒ වගන්තිය තමන් විසින් රකින්න නම් තමන්ගේ රට තුල මේ සම්බුදු ශාසනය රකින්න නම් මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ගය? තමන් සිල්වන්ත ජීවිත ගත කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙන්න අදිෂ්ඨානයක් ඇති කර ගන්න. ඊළඟට බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව ශ්‍රද්ධාව ඇති කෙනෙක් බවට පරිවර්තනය වෙන උනන්දු වෙන්න. ඒ ශ්‍රද්ධාව වර්ධනය කරගන්න පුළුවන් විදිහේ කටයුතු වල යෙදෙන්න. ධර්මයේ ශ්‍රවණය කිරීම, දහම් පොතපත පරිශීලනය කිරීම, භාවනාව ප්‍රගුණ කිරීම, එවැනි සදහැසිත ගොඩනැගෙන කටයුතු වලට යොමු වෙන්න මහන්සි ගන්න. ඊළඟට බහුශ්‍රුත කෙනෙක් වෙන්න උනන්දු වෙන්න. උගත්කමත් බුද්ධිමත්කමත් දෙකම එකට එකතු කරගත්ත බහුශ්‍රුත කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම කීකරු ගති ලක්ෂණ ඇති කරගන්න. දෙමව්පියන්ට කීකරු වෙන්න, වැඩිහිටියන්ට කීකරු වෙන්න, ගුරුවරුන්ට කීකරු වෙන්න. මේ ධර්ම දේශනා ඔස්සේ පැහැදිලි කරන මේ කරුණු කාරණාවලට කීකරු වෙන්න. මහා සංඝරුවන ඔබට දෙන අවවාද අනුශාසනා ඉදිරියේ කීකරු වෙන්න. මේ ධර්මයට කීකරු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම පාප මිත්‍රයෝ දුරු කරපු කල්යාණ ගුණ ඇති සත්පුරුෂයන් ආශ්‍රය කරන මිනිස්සෙක් බවට පත් වෙන්න. කල්යාණ ගුණ තියෙන උදවියගේ ඇසුරම සොයාගෙන යන්න පුරුදු වෙන්න. තමනුත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න. ඒ වගේම කම්මැලිකාර ගති ලක්ෂණ පසෙකලා අරඹන ලද වීරයෙන් යුක්ත සීල සමාධි ප්‍රඥා වර්ධනය කර ගැනීමේ වීරිය උපදවාගෙන කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න. සිහි මුලා නොවි සිහිය ඇතුව කටයුතු කරන්න මහන්සි ගන්න. තමන් කරන කාර්ය පිළිබඳව සිහියෙන් යුක්තව මේ දේ කළොත් ඉදිරියේදී මොකද වෙන්නේ? මේ දේ කළොත් මට මොන වගේ තත්වයක්ද උරුම වෙන්නේ? කරන දේ සිහියෙන් යුක්තව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදියට නැති ගුණ පෙන්වා යන කෙනෙක් නොවි. තමන් තුල ගුණ නැත්තම් ඒ නැති ගුණ ඇති කරගෙන ඇති ගුණයෙන් වාසය කරන්න. නැති ගුණ පෙන්වන්න එපා. ඇති ගුණයෙන් වාසය කරන්න. එතකොට ඒක පෙන්වන්න දෙයක් නැහැ. ඔබෙන් පෙනෙනවා. අන්න ඒ විදියට කටයුතු කරන්න. ඒ වගේම පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් චරිතයක් බවට පත් වෙන්න. තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන් පිනවීම පිළිබඳව සැලකිල්ලක් ඇති කරගෙන පව්කම් කර කර පිනවන තරමට මම අඥාන වෙන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇති කරගෙන කටයුතු කරන්න මහන්සි ගන්න. ප්‍රඥාවෙන් යුක්තව වැඩ කරන්න. අන්න ඔය කාරණා 10 ගැන කල්පනා කරනවා නම් තමන් තුල සම්බුද්ධ ශාසනය රැකෙයි. අන්න ඒ විදියට රටක් හැටියට අපි හැමෝම කල්පනා කරනවා නම් මේ සම්බුද්ධ ශාසනය රැකෙයි. ඒ නිසා මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් මේ දුර්ලභව ලැබිච්ච බුද්ධෝත්පාද කාලයේ උපතින් උපරිම ප්‍රයෝජන ලබන්න නම් මතු පරපුරට අනාගතයට මේ උතුම් ධර්මය දායාද කරන්න නම් අපි පින්වත්නි මේ කාරණා පිළිබඳව සැලකිල්ලක් ඇති කරගෙන කටයුතු කළ යුතුයි. ඉතින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මේ හැම කෙනෙකුටම මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න සම්බුදු සසුන බබළුවන්න මේ උතුම් දේශනාව කාටත් හේතු වේවා වාසනාව වේවා
මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලයෙන් අපි කාටත් සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලස ගන්න හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අම්බලන්ගොඩ කැපූ ඇල නම්බර 10න් ඒ නිවසේ පදිංචි E.H. රොස්ලින් නෝනා උපාසිකා මාතාව, ඒ වගේම දූ දරුවන් කොයි කවුරුත් එකට එකතු වෙලා ඒ හැමෝම බලාපොරොත්තු වෙනවා ආදරණීය මෑණියන්ට E.H. රොස්ලින් නෝනා උපාසිකා මාතාවට නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්කමට සහ සම්බන්ධ වෙච්ච උදව්පකාර කළ පවුලේ සියලු දෙනාටම දරු මුණුපුරන්ට මිනිපිරියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. කරගෙන යන අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්න. ඒ වගේම තරුණ වැඩිහිටි කොයි කවුරුත් කරන කියන රැකී ආරක්ෂා කටයුතු වෙලෙහෙළඳාම් කටයුතු දියුණුවෙන් තියුණුවට පත් කරගන්න දෙවියන්ගේ ආශිර්වාදයේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිරතුරුවම ඔබට ධර්මයේ දේශනා කරන ගෞරවනීය මහසඟරුවනට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් බාලසූරියගේ නීලමණී සහෝදරියටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු කොට ඇති විශේෂයෙන් රටපුරා ලොවපුරා මේ පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හැම කෙනෙකුටම සසර දුක නිමා කොට ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලස ගන්න මෙපින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි පින්කම සිද්ධ කළේ. ඉතින් බලාපොරොත්තු වන පරිදි නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුවපත් කරගනිත්වා. සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුදු සසුන යෙහින් රකීවා. නම් සඳහන් කළ නොකළ සියලු දෙනාටමත් රොස්ලින් නෝනා උපාසිකා මාතාව ඇතුළු කොට ඇති හැමටත් ඔබට නිරතුරුවම මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වා දෙන වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔබ වෙත ගෙන එන ගාන දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කොට ඇති පවුලේ පින්වත් සියලු දෙනාටමත් දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. දෙවියොත් පතන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ අම්බලන්ගොඩ කැපූ ඇල නොම්බර 10 ඒ නිවසේ පදිංචි E.H. රොසලින් නෝනා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය හා සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමේ පින්කමයි. එවිඩවෙන්
පින්බර දායකත්වයෙන් කටයුතු කළේ E.H. රොසලිනෝනා මෑණියන්ගේ දයාබර දූතරු පිරිසයි. එම පින්වත් පිරිසටත් සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කර ගැනීම සඳහා දැන්ම දිනයක් වෙන් කරවා ගන්න කතා කරන්න. 07118 57 57 13 දුරකථන අංකයට 07118 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.